අයිබෝන් අදරණීය දූ පුතේ එහෙනම් ඔයගොල්ලන්ට සුබ උදෑසනක් කියලා අපි වැඩේ ආරම්භ කරමු. රයිට් එහෙනම් කට්ටිය සම්බන්ධ වෙමින් ඉන්නවා. පුතේ අද දවසේ මට මුලින්ම කියන්න ඕනේ පුංචි ගැටලුවක් වුණා ගිය බ්‍රහස්පතින්දා මම සෙමින එකක් දැම්මේ සෙමින එක දැම්මට කරගන්න බැරි වුණා. ඒක හේතු වුණේ පුතේ ඔයගොල්ලන්ගේ දැන් අර ඉස්සරහට පන්ති ආරම්භ කරලා කරන්න මේ අවසර දීලා තියෙනව නේද? ඉස්සරහට දෙනවලුනේ. කියන්නේ ඔයගලන්ට ආයතනයේට ඇවිල්ලාම පන්තිට සම්බන්ධ වෙන නිසා ඒ ආයතනයෙන් ගුරුවරුන්ගේ මීටින් එකක්. right හැමෝටම good morning ඔව් good morning කියලා මැසේජ් එකක් දාලා තිනවා good morning. හරි ඉතින් පුතේ ඒගොල්ලන්ට ඒ ආයතනයට එන දවසට ඒ පිළියෙල කිරීම සඳහා ඔයාලා ළඟදී මම හිතන්නේ ගෙන්නයි දෙසැම්බර් වෙනකොටවත් එතකොට ඒ පිළියෙල කිරීම සඳහා මීටින් එකක් දාලා තිබ්බ ගානට බ්‍රහස්පතින්ද. ඉතින් මට මේ මීටින් එකට යන්න සිද්ධ වුණා. ඒකයි මම ඔයගොල්ලන්ට මේ දවසේ ලින්ක් එක දාන්න බැරි වුණේ සහ කරන්න බැරි වුණේ. කියන්නේ ඔයාලගේ ඉදිරි පන්ති ආරම්භ කිරීම සඳහා තිබ්බ මේ මීටින් එකක් ගුරුවරුන්ගේ හමුවක් තිබ්බ ආයතනයෙන් සමාධි ආයතනයෙන් ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා ගිය බ්‍රහස්පතින්දා. ඊට අමතරව පුතේ මේ සතියේත් ওই බ්‍රහස්පතින්දා ওই ගැටලුව මට එනවා. බ්‍රහස්පතින්දා මට මේ වෙඩින් එකක් තියෙනවා. වෙඩින් එකක් ඒකේ මේකට යන්න ඕනි සහ ඒක තියෙන්නේ රෑ. ඒ නිසා මට ඔයගොල්ලෝ කියන්න පුළුවන් නම් මට දැන් මේ සතියේවත් මට ওই සෙමිනාර් කරගන්න ඕනේ. ඒ නිසා ඔයාලට පුළුවන්ද සිකුරාදා 6:30 සිට 9 විතරනකම් අපිට දාගන්න බැරිද මේ සිකුරාදා? ඔය බලන්න මේ වෙලාව ගැටලු සාගතයි. පුළුවන් සර්. බැරිද? පුළුවන් සර්. පුළුවන්. බැරි කවුරු හරි කෙනෙක් ඉන්නවද? හරි. එහෙනම් පුතේ මේ සතිය විතරක් සෙමිනාර් එක මම සිකුරාදාට ගන්නවා. මොකද බ්‍රහස්පතින්දා මේ සතියේත් මට ගැටලු සාගතයි. මම නිකන් බොරුවට බ්‍රහස්පතින්දා තියනවා කියලා වෙලට බොරු කියන්න ඕනේ නැහැ. ඒ නිසා බ්‍රහස්පතින්දා මට මේ වෙලාවට බැරි නිසා මම මේ සතියේ පමණක් අපේ සාමාන්‍ය අමතර පන්ති අනිවාර්යයෙන් බ්‍රහස්පතින්දා මේ සතියේ පමණක් සිකුරාදා 6:30 සිට 9 දක්වා සෙමිනාර් එකක්. මේ සෙමිනාර් එක පුතේ එක පාඩමක් අවසන් කරනවා. ඒ සහ ඔයාලගේ ඕනෑම යාළුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලා ඕනෑම යාළුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ කරන්නේ එදා දවසේ ආවා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් සිකුරාදා 6 මේ එන සතියේ සිකුරාදා 6:30 සිට 9 දක්වා විතර වැඩේ යනවා. මොන වෙලාව දාගත්තා එහෙනම් මොම ඉලාට සූදානම් වෙන්න. එතකොට බ්‍රහස්පතින්දා අපි හම්බෙන්නේ නැහැ. මොකද බ්‍රහස්පතින්දා මම කිව්වා මට විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න තියෙනවා. කියන්නේ වෙඩින් එකකට යන්න තියෙනවා. ඒ නිසා එදා බෑ. ඒකයි සිකුරාදාට ගත්තා. එහෙනම් ඔන්න මූලික කරුණු ටික ප්ලෑන් කරා. අපි දැන් පුතේ අපේ වැඩේට යමු. දැන් අපි ඉගෙන ගත්ත එදා ගණකය සහ ගණකාභයේ පරිමාව හොයන්නේ කොහොමද කියලා. දැන් අපි ගත්තොත් පුතේ ගණකයක් ගත්තොත් නෑ ඉස්සරහ අපි ගණකාභය ගැන කතා කරන්නේ නේද? මෙයා තමයි අපි මුලින්ම කතා කරපු කෙනා. මම හදිස්සි හඳුනනොත් මගේ රූප සරහන එච්චර ලස්සන නෑ පිළිවෙල නෑ. කමක් නෑ. මේක ඇවිල්ලා ඝන කාභය. ඝනකාභය. හරිද? එතකොට පුතේ මේ ඝනකාභය මම ගත්තොත් මේක අපි දන්නවා දිග කියලා. දිග මේක පළල මේක උස. එතකොට පුතේ මේ දිග සහ පළල ගැන හිතුවාම මේක දිග සහ පළල ගැන හිතුවොත් ඒක පතුලේ තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්නත් පුළුවන් නේද ඔය දිග සහ පළලේ. ඒක ඔයාලට පැහැදිලිනේ. එහෙනම් අපිට පුළුවන් මේ වගේ ඝනකාභයක පරිමාව වෙන සූත්‍රය මොකක්ද නේ? දුග ගුණ කිරීම පළල ගුණ කිරීම උස විදියට ආවා. හරිද? එතකොට පුතා ඝනකාභයක පරිමාව දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස ඔක දැන් කටපාඩම් කරලා තියෙනවා. රයිට්? එතකොට මම දැන් ඔය කතාවම සූත්‍රයක් විදියට, ඒ කියන්නේ ඉංග්‍රීසි හොඩි යකුරු දාලා සූත්‍රයක් විදියට ගොඩනගා ගන්න හදන. ඒ කියන්නේ මම මේකට ගන්නවා පුතේ දිග සඳහා දිග ඒකක A පළල ඒකක B මොනවා හරි ඒකකයක් සෙන්ටිමීටර නම් ඔක්කොම සෙන්ටිමීටර මීටර නම් ඔක්කොම මීටර මොනවා හරි ඒකක එකම ඒකකයේ උස ඒකක C ඔය විදිහට පුතේ අරගෙන මට ඝනකාභයක පරිමාව ලියන්න පුළුවන්. දිග A නේ පළල B උස C. එහෙනම් පුතේ අපිට ඝනකාභයක පරිමාව සඳහා පරිමාවට පුතේ අපි වොලියුම් කියලා කියන්නේ. පරිමාවට ඉංග්‍රීසි වලින් කියන්නේ වොලියුම් කියලා. එතකොට වොලියුම්
මේ වොලියුම් වල මුල අකුර v නේ. ඒ නිසා අපි පරිමාවයේ සංකේතයට ගන්න v. එහෙනම් ඝනකාභයක පරිමාව v නම් පුතේ v සමානයි ABC. ABC කියන්නේ මොකද්ද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියන එක. ABC ලං කරලා ලියනවා. එහෙනම් මේක තමයි අපි ඝනකාභයක පරිමාව සඳහා යොදා ගන්නා සූත්‍රය. අර ඉගෙන ගත්ත දෙකේම දිගට A අකුර ගත්තා, පළලට B ගත්තා, උසට C අරගෙන සූත්‍රයක් ගොඩනගා ගත්තා. පුතේ මේ වගේ අර ඉංග්‍රීසි හෝඩි අකුරු දාලා ගොඩනගා ගන්න සම්බන්ධතාවයකට අපි සූත්‍රයක් කියන. ඇත්තට මේක BGE සමීකරණයක් තමයි. හැබැයි මේක අකුරු ගොඩක් තියෙන විචල්්‍ය ගොඩක් තියෙන නිසා අපි ඒකට සූත්‍රයක් කියලා කියනවා. එහෙනම් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඝනකයක ඝනකාභයක මේ දෙකේම පරිමාව හොයන සූත්‍ර ගොඩනගා ගන්න. එහෙනම් අද දවසේ අනුමාතෘකාව ඩෝම් ගාලා මෙන්න මෙහෙම ලියන්න. ලියාගන්න පුතේ මෙහෙම. ඝනකාභයක පරිමාව ඝනකාභයක පරිමාව ඝනකාභයක පරිමාව හා ඝනකාභයක පරිමාව හා ඝනකයක පරිමාව සඳහා ඝනකාභයක පරිමාව සහ ඝනකයක පරිමාව සඳහා සූත්‍ර සූ කියලා ඇද්දෙන සූත්‍ර දීර්ඝ පාපිල දාන්නේ සූත්‍ර ඝනකාභයක පරිමාව හා ඝනකයක පරිමාව සඳහා සූත්‍ර. එහෙනම් පුතේ ඊට පස්සේ අපි ලියමු මෙන්න මෙහෙම පුංචි වාක්‍යයක්. මෙහෙම ලියන්න. දිග ඒකක A දිග ඒකක A simple A දිග ඒකක simple A දිග ඒකක simple A කමා පළල ඒකක simple B හා දිග ඒකක simple A කමා පළල ඒකක simple B හා උස ඒකක simple C වූ ඝනකාභයක පරිමාව දිග ඒකක A කමා පළල ඒකක B හා උස ඒකක C වූ ඝනකාභයක පරිමාව capital V නම් මේක capital V නම් කියලා කමාවක් දාන්න V නම් කියලා කමාවක් දාලා මේ රූප සටහන ඇඳ ගන්න. ඊට පස්සේ ඝනකාභයක පරිමාව කියලා මේ කොටු කරපු එක දක්වා සියල්ල පට ගාලා ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. දිග ඒකක A පළල ඒකක B හා උස ඒකක C වූ ඝනකාභයක පරිමාව V නම් මෙන්න ඝනකාභය කියනවා. ඝනකාභයක පරිමාව දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස V සමානයි A. පුතේ මේක කැපිටල් V ටිකක් ලොකුවට අපි අනිත් අකුර වලට ලියන්න ඕනේ කැපිටල් අකුර. V සමානයි ABC. එහෙනම් අපිට ওই සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. A කියන්නේ කවුද? දිග. B කියන්නේ කවුද? පළල. C කියන්නේ කවුද? උස. ඒතර ඔයාලා දන්නවා මේ අතර ගුණ කිරීම තියෙන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු දෙකක් අපි ලං කරලා ලියුවා කියන්නේ ඒක අදහස මේ දෙක අතර ගුණ කිරීමක් තියෙනවා. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ දක්වා සටහන් කරගෙන ලබා ගන්න ඇති කියලා මම හිතනවා. right
මේක සූත්‍රයක් පමණ වෙනවා. මේක දැනගෙන හිටියා මේ සම්බන්ධතාවය. ඒකෙන් අපි සූත්‍රයක් විදිහට ඉංග්‍රීසි වලින් අකුරු දාලා ලබා ගත්තා. එච්චරයි ඈ. තමන් හරි ඉවර සර්. නම් රේස් හෑන්ඩ් කරා නම් හරි. එතකොට අපිට දැනගන්න පුළුවන් වැඩිපුර දෙනෙක් රේස් හෑන්ඩ් උනා කියන්නේ ගොඩක් අය ලීලා ඉවරයි. කියන්නේ වැඩි හරි ඇති කියලා මට අදහසක් ගන්න පුළුවන්. වෙලාව නාස්ති නොකර. මොකද මේ වෙලාව කියන්නේ ඔබේ කාලේ පුතේ වටිනාකමක් තියෙන. අතට දැන් data ගත්තා. data charge වෙනවනේ නේද? ඒ නිසා කාලේ අපත යවන්න එපා. සහ ඔබේ කාලේ ඉතාම වටිනවා. මේ වෙලාව අපි නැවත මේ ගත වෙන වෙලාව කවදාවත් ආයි ලබා ගන්න බෑ. ගත වෙන කාලේ නැවත ලබා ගන්න බෑ නිසා ඒක අපත යවන්න එපා දරුවනි. හරි. එහෙනම් පුතේ අපිට ආවා p සමානයි abc කියලා එකක්. දැන් එතකොට පුතේ ඔයා දන්නව නේද? ඒ වගේම මට කියන්න පුළුවන් මේ ඝනකාභයේ පුතේ ඝනකාභයේ පතුලේ වර්ගඵලය. මම පතුලේ වර්ගඵලය කැපිටල් A කියලා ගන්නවා. අපි දන්නවා වර්ගඵලයට අපි A අකුර තමයි ගත්තේ. වර්ගඵලයේ පාඩමේ ලියන ගත්තනේ. ඒරියා කියන්නේ A අකුරනේ. පතුලේ වර්ගඵලයේ A නම් පුතේ මට A ලියන්න පුළුවන්. පතුල කියන්නේ මේ යට කෑල්ල. යට තියෙන පුතේ මේ වගේ ඍජුකෝණාශ්‍රයක් නේද? පතුල. ඝනකාභයක් ගත්තොත් ඔයා දන්නා යටපැත්ත පතුල කියන්නේ යටපැත්ත. මේ පැත්තේ තියෙන්නේ ඔය වගේම ඍජුකෝණාශ්‍රයක්. එයාගේ පතුලේ වර්ගඵලය කොහොමද දෙන්නේ? මම මේ පතුල මේ විදිහට කඩේරින් මාක් කරොත් ඔයාලට පේනවා මම මේ අඳුරු කරන්නේ පතුල. කියන්නේ යටපැත්ත. කියන්නේ මොකක් හරි උඩ තිබ්බාම මේ මේසයක් උඩ මේ ඝනකාභය තිබුණොත් මේසේ පැත්තට එන එක අපි පතුල කියනවා. එහෙනම් පුතේ කොහොමද මේකේ පතුල වෙන්නේ? මේ දිගයි මේ පළලයි ගුණ කරාම පතුලේ වර්ගඵලය ගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් පතුලේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. ඒ කියන්නේ පුතේ A ගුණ කිරීම B. හරිද? ඒ කියන්නේ AB නේ. A ගුණ කිරීම B කියන්නේ AB. පතුලේ වර්ගඵලය සමානයි AB. ඒ වගේම පුතේ ඔයගොල්ලන්ගේ සූත්‍රයක් තියෙනවනේ B සමානයි A ගුණ කිරීම B ගුණ කිරීම C. පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. නේද? දැන් බලන්න මේ A සමානයි AB කියන්නේ A ගුණ කිරීම B ට A සමානයි කැපිටල් A කියන්නේ A ගුණ කිරීම B කියන්නේ පුතේ මේ පතුලේ වර්ගඵලය. එහෙනම් පතුලේ වර්ගඵලය C වලින් ගුණ කරත් අපිට පරිමාව ගන්න පුළුවන්. ඒ කියන්නේ V සමානයි AC කියලාත් අපිට තවත් සූත්‍රයක් ගන්න පුළුවන්. මේකේ මොකක්ද ඇත්තටම කියවෙන්නේ? මේකේ මොකද්ද කියවෙන්නේ? මේකේ මොකද්ද කියවෙන්නේ? පුතේ ඝනකාභයක පරිමාව සමාන වෙනවා පතුලේ වර්ගඵලය කාගෙන් ගුණ කරාමද? පතුලේ වර්ගඵලයත් පුතේ C කියන්නේ කවුද උස? පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරත් ඝනකාභයක වර්ගඵලය ගන්න. හරි එහෙනම් මෙහෙම ලියමු. යටේ ලියමු. ආයි නැවත රූප සටහන අඳින්න ඕනේ නැහැ. ඔයාලට ඕන නම් මේ රූප සටහනේ පතුල පොඩ්ඩක් මේ විදිහට වෙන් කරලා පාට කරලා පෙන්නන්න පතුල. ඊට පස්සේ ලියන්න ඝනකාභයේ පතුලේ වර්ගඵලය කැපිටල් A නම් ඝනකාභයේ පතුලේ වර්ගඵලය කැපිටල් A නම් A සමානයි දිග ගුණ කිරීම පළල. ඒ කියන්නේ A සමානයි A ගුණ කිරීම B. එතකොට එයා දන්නවා තව සූත්‍රයක් දැන් ඉගෙන ගත්තා V සමානයි ABC කියලා. AB කියන්නේ පුතේ A ගුණ කිරීම B කියන්නේ මේකෙන් බලන්නකො A ගුණ කිරීම B කියන්නේ දිග ගුණ කිරීම පළල කියන්නේ පතුලේ වර්ගඵලය. ඒක දාගත්ත A අකුරෙත් එන්නේ. A ගුණ කිරීම B වෙනුවට අපිට A දා ගන්න පුළුවන්. එහෙනම් V සමානයි A ගුණ කිරීම C. මම මේකේ අවසාන වාක්‍යය අන්තිමට දෙන්නම් ඉඩමද නිසා ඉක්මනින් මේ දක්වා ලියා ගන්නකො. ඔබට මේවා ගණන් හදනකොට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා බය වෙන්න එපා.
හරිද? නෑ සර්. අපි ගණන් හතරම හොඳට පැහැදිලි කරගමු. කොහෙද කෑ ගහන්නේ? සෑහෙන ලොකු රණ්ඩුවක් වගේ නේද? right මම ඔයගොල්ලෝ මියුට් කළා. අවශ්‍ය අය ප්‍රශ්නයක් නම් නැවත කතා කරලා අන්මියුට් කරලා කතා කරලා නැවත කතා කරලා ඉවරලා පුතේ උත්තරයක් දීලා ඉවරලා මියුට් කරගන්න. නැත්නම් ගෙදර සද්ද බද්ද ඇහුනොත් ඒක අපිට කරදරයක් වෙන්න පුළුවන් නේ. right එහෙනම් පුතා අපි වැඩේට යමු. right දැන් පුතේ අපිට අන්තිම ප්‍රායම මොකද්ද v සමාන ac කියන්නේ. ඕකේ අදහස් මම කියලා දෙන්නම්. පැහැදිලි වෙන්න. ඕකේ අදහස් මේ මේකක් පුතේ. ඒ කියන්නේ v කියන්නේ මොකද්ද අපි ගත්තේ ඝනකාභයේ පරිමාණ. පරිමාව පුතේ අපි a කියලා ගත්තේ කවුද හොඳට බලන්න. a කියලා ගන්න නැත්තේ මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලය නේද? පතුලේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ යට පතුලේ දිග ගුණ කිරීම පළල ටිකනේ. ඒ කියන්නේ පතුලේ වර්ගඵලය. සමහර අවස්ථාවල පතුල වගේමනේ පුතේ උඩ පියනත් මේ උඩ පැත්ත පියන කියලා අපි සඳහන් කරනවා. මේක පතුල මේක පියන. පියනත් ගන්න පුළුවන්. පියනේ වර්ගඵලය කියලා ගන්නත් පුළුවන් වුණා. පතුල කියන්නේ යට එක ඒ වගේම උඩ එක. right පතුලේ වර්ගඵලය ගුණ කිරීම c කියන්නේ කවුද? උස්ස. එහෙනම් අපිට මෙන්න මේ ක්‍රමයටත් අපිට ඝනකාභයක පරිමාව හොයන්න පුළුවන්. ඝනකාභයේ පරිමාව සමානයි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස්ස. ඒකත් සටහන් කරගෙන ඒකත් අපි කොටු කරලා තියාගමු. right අපිට නැවත ගණන් සාකච්ඡා කරන්න දෙනවා. දැන් අපි බලමු මේ සූත්‍රය භාවිතා කරලා අපි කොහොමද ගණන් හදන්නේ කියන එක. හරි. එහෙනම් පුතේ අපි චුට්ටක් ගානක් බලමු. මෙහෙම ලියන්න ප්‍රශ්නයක් විදිහට ලියමු. පළවෙනි උදාහරණය විදිහට ඝනකාභයක මේක ලේසි එකක්. මේකේ අපි හැදුවා කලින් ඝනකාභයක දිග කමා පළල සහ උස පිළිවෙලින් ඝනකාභයක දිග කමා පළල හා උස පිළිවෙලින් මොකද්ද සර් ආයි කියන්නකෝ. ඝනකාභයක දිග කමා පළල හා උස පිළිවෙලින් 10යි සෙන්ටිමීටර් 8යි සෙන්ටිමීටර් හා 5යි සෙන්ටිමීටර්. දිග එහෙනම් 10යි. පිළිවෙලින්නේ පුතේ පළල 8යි. උස 5යි.
එක පිළිවෙලින් කියන අදහස ඒකයි. ඝනකාභයක දිගකමා පළල හා උස පිළිවෙලින් 10 සෙන්ටිමීටර් 8 සෙන්ටිමීටර් හා 5 සෙන්ටිමීටර්. ඝනකාභයේ පරිමාව සොයන්න. ඔයගේ ඝනපෘති අපි හැදුවා. දැන් මම මේ කියන්න දැන් සූත්‍රය භාවිතා කරලා පහසුවෙන් ලියන විදිය. හදන්න ඔයාලා දන්නවා. මොකක්ද සූත්‍රය? V සමානයි ABC. මොකද පුතේ A කියන්නේ ඔයා දන්නවා මේ දිග. මේ කවුද? B කියන්නේ පළල. C කියන්නේ කවුද? උස. ඔය අකුරු තුන මතක තියාගන්න. අකුරු දාගෙන තින්නේ ඒකට. B කියන්නේ පරිමාව. ඝනකාභයේ පරිමාව. right එහෙනම් අපි දැන් ආදේශ කරමු බලන්න. මේ අකුරු වලට දාමු. V තමයි හොයන්න ඕනේ. පරිමාව හොයාගන්න. A කීයද? A කියන්නේ දිග 10යි. B කීයද? සෙන්ටිමීටර කියලාම දාමු. B 8යි සෙන්ටිමීටර. C කීයද? C කියන්නේ උස 5යි සෙන්ටිමීටර. එහෙනම් V සමානයි 8 40 10ක් 400යි ඝන සෙන්ටිමීටර. ඔන්න ඔය විදිහට පුතේ අපි අරකම තමයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස්සම තමයි. අකුරු තුනක් දාලා දිනවා. ඒ තුන දිග පළල උස්සම තමයි. එච්චරමයි තියෙන්නේ කතාව. ලියන්න මේ කකුල යට ඉන්න ඔන්නේ ඔයාට මම මෙතන දාන්න නෙමෙයි දෙන්නේ. ඔයා ඈත ඉන්න දාන්න. ආයෙත් කට්ටිය කෑගහන්න. ඔනේ කනවා දෙනවා මේ දෙන්න. සර් ලියාරන්න දෝටිය ලියාගන්න ගාන හදාගන්න ඕනේ. දැන් මේක රූප සරහන ඇත්තටම අවශ්‍ය නැහැ. ඝනකාභයක් අඳින්න ඕනේ නැහැ. අඳිනවා නම් හොඳයි ඉතින්. දිග පළල උස හා පිළිවෙල මේ ටික තියෙනවා. එහෙනම් ඝනකාභයේ පරිමාව හොයන්න කියනවා. සූත්‍රය භාවිතා කරලා ඔහොම යද. අර කතාව තමයි කෙටි සූත්‍රය ලියන එක නැත්තම් ලියන්න එපා. ඝනකාභයේ පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා. සර් ලිව්වා right. අපි ඔන්න පුතේ නැවත දෙවෙනි ප්‍රශ්නේ උදාහරණාංක 2. ලියාගන්න මේව. දිග 12 සෙන්ටිමීටර් කමා පළල 5 සෙන්ටිමීටර් හා පරිමාව තුන්සිය 60යි. ඝන සෙන්ටිමීටර් වූ ඝනකාභයක උස සොයන්න. ඔන්න ප්‍රශ්නේ. දැන් පරිමාව දීලා තියෙනවා. උසයි හොයන්න. දිගක් දීලා තියෙනවා, පළලක් දීලා තියෙනවා, පරිමාවක් දීලා තියෙනවා. අපිට හොයන්න කියන්නේ පුතේ උස හොයන්න. ඒතර මම ඔකට රූප සටහනක් ඇන්දොත් මේ වගේ රූප සටහනක් තමයි අපිට ගන්න වෙන්නේ. පුතේ දිග 12යි, පළල 5යි, උස අපි දන්නේ අපි උසට ගන්නේ 100 අකුර නේද? උස දන්න තියෙන 100 දාන. එතකොට මේකේ පරිමාව 100. 360යි ඝන සෙන්ටිමීටර්. එහෙනම් අපේ සූත්‍රය ගමුකෝ V සමානයි ABC. A කියන්නේ දිග, B කියන්නේ පළල, C කියන්නේ උස. එහෙනම් අපි දාමු V දන්නවා. V පරිමාව දීලා තියෙනවා 360යි කියලා. ඒක දීලා අපිට දෙන්න. පුතේ A කියන්නේ දිග 12යි, B කියන්නේ පළල 5යි, C කියන්නේ උස දන්නේ. දැන් C අකුරු දාගත්තා. අපි උස හොයාගමු. C හොයාගමු. පුතේ 360 සමානයි 12 වරක් 5 60යි.
60යි c කියන එක. එහෙනම් මොකද කරන්න ඕනේ? දෙපැත්තම 60න් බෙදන්න ඕනේ. මේ පැත්තත් 60න් බෙදනවා. ඒතකොට 60ට 60 නම් කැපිලා යනවා. ඊට පුතේ බිඳුවට බිඳුව කැපෙනවා. 36 බෙදීම 6 උත්තරේ කීයද? 6යි සෙන්ටිමීටර. 6යි. එහෙනම් පුතේ c කියන්නේ 6යි කියන්නේ c සමානයි 6යි සෙන්ටිමීටර කියන්නේ ඝනකාභයේ උස 6යි සෙන්ටිමීටර වේ. කොහොම වෙන්න පුළුවන්? හැම වෙලේටම අපිට දිගයි පළලයි උසයි දීලා පරිමාව අහන්නේ. සමහරලාට පරිමාවක් දීලා දිග හරි පළල හරි උස හරි තුනෙන් දෙකක් දෙනවා. ඒ තුනෙන් දෙකක් දීලා අපිට ඉතුරු කෙනා අහනවා. එහෙම ප්‍රශ්නත් අහන්න. ඒ වෙලාවට මේ වගේ අනිත් පැත්තට බෙදන්නත් සිද්ධ වෙනවා. හොඳ අවබෝධයෙන් මේ ගාන හදාගන්න. ඊට පස්සේ අපි තව ගණන් ඉස්සරහට සාකච්ඡා කරමු. ගණකයක පරිමාව කොටස ඒකේ සූත්‍රය ලබාගෙන පාඩම ඉස්සරහට ආවයි. සර් හරි. right. එහෙනම් පුතේ අපි ලියාගන්න මෙන්න මේ අනුමාන සූත්‍රය. ගණකයක පරිමාව සඳහා සූත්‍රයක් ලබා ගැනීම. ගණකයක පරිමාව සඳහා සූත්‍රයක් ලබා ගැනීම. ගණකයක පරිමාව සඳහා සූත්‍රයක් ලබා ගැනීම. අපි අඳිමු ගණකයක්. ඔයාලා දන්නවා අලුත් මම ක්‍රමයකට කියලා දුන්නා ගණකයක් අඳිනවා. මම අඳින්නේ මේ ක්‍රමයට නේ. මම පහසු අඳිනවා මෙහෙම ටක් ටක්. මේ ගණකයක් පුතේ. මම මේක ඔයාලා දන්නවා මේකේ දිග පළල උසක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ නැහැ නෙවෙයි දිග පළල උස තියෙනවා හැම එකක්ම සමානයි. ඉතින් අපි පොදුවේ කියන්නේ පැත්තක දිග කියලා. එහෙනම් පුතේ මම ගන්නවා මේකේ පැත්තක දිග ඒකක a කියලා. දිග පැත්තත් a පළල පැත්තත් a උසත් e. ඒක ඔක්කොම පැත්තක දිගනේ. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා ගණකයක පරිමාව කොහොමද ගන්නේ? අර පැත්ත අපිට මෙහෙ ලියමු. ගණකයක පරිමාව සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. ඔක අපි ඉගෙන ගත්තා. පැත්තක දිග තුන් පාරක් ගුණ කරා. ඒ කියන්නේ පුතේ පැත්තක දිග ගත්තොත් කීයද? a නේ. a ගුණ කිරීම a ගුණ කිරීම a. ඒ කියන්නේ a වල ඝනය නැත්තම් a වල තුන්වෙනි බලය. මේකෙත් පරිමාව පුතේ අපි ගන්න v යපුරම. එහෙනම් v සමානයි a ඝනය. right ගණකයක පරිමාව සඳහා මේකෙත් අපි ගණන් හදනවා. ඒ නිසා බය වෙන්න එපා දැනට. ගණකයක පරිමාව සඳහා සූත්‍රයක් ලබා ගැනීම කියලා ලියලා ගණකයක පරිමාව සඳහා සූත්‍රයක් ලබා ගැනීම කියලා ලියලා පුතේ මෙහෙම ලියන්න. සූත්‍ර ලබා ගැනීම කියලා ලියලා මේ වාක්‍ය ලියලා ඉන්න ඕනේ මේක සටහන් කරගන්න කලින්. පැත්තක දිග අනුමාත්මක ඇටි මේක ලියාගෙන ඉන්න. පැත්තක දිග ඒකක a ඒකක a කියන්නේ සිම්පල් a ඈ. පැත්තක දිග ඒකක a පැත්තක දිග ඒකක a ඌ ගණකයක පැත්තක දිග ඒකක a ඌ ගණකයක පරිමාව කැපිටල් V නම් කැපිටල් කියලා ලියන්න එහෙම නෑ. V කියලා ලොකුවට ලොකු කැපිටල් අකුරු ලියන්න. කැපිටල් V නම් කියලා කමාවක් දාලා රූප සටහන ඇඳා මේ ටික ලිව්වා. මෙන්න මේ සූත්‍රය ලබා ගත්තා. V සමානයි a ඝනය.
ඒ වල තුන්වෙනි බලය. සර් හරි ලිව්වා. සියලු දෙනාම අවසන්ද? සර් ලිව්වා. සර් නෑ චුට්ටක් ඉන්න. රයිට් ලියමු. සර් ලිව්වා. ඒ කියන්නේ පුතේ ඝනකයක පරිමාව සමානයි පැත්තක දිගේ ඝනය. හරි. එහෙනම් මේ ප්‍රශ්න ලියාගමු මෙහෙම. ප්‍රශ්නයක් ලියමු, උදාහරණයක් ලියමු. පැත්තක දිග 5 සෙන්ටිමීටර් වූ 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 ඝනකයක පරිමාව සොයන්න. පැත්තක දිග 5 සෙන්ටිමීටර් වූ ඝනකයක පරිමාව සොයන්න. දරුවෝ ඔයා සූත්‍රය දැන් දන්නවා. සූත්‍රය තමයි භාවිතා කරන්නේ. v සමානයි a ඝනය. ඒ කියන්නේ කවුද? පැත්තක දිග. එහෙනම් v සමානයි a කියන්නේ පැත්තක දිග 5යි කියලා දෙනවා. 5 ඝනය එනවා. ඒ කියන්නේ 5 තුන්වෙනි බලය. ඒ කියන්නේ 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. 5 තුන්වෙනි බලය කියන්නේ 5 වරක් 3 නෙවෙයි. ඈ දර්ශක ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් 5 තුන්වෙනි බලය කියන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග නේද? 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 එනවා. 5 වරක් 5 25යි 25 වරක් 5 125යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 125ක් කියලා ඔයාලා පිළිතුරු ගන්න ඕනි පරිමාව. right. 5 තුන්වෙනි බලය 5 වරක් 3 5 වෙයි කියලා එහෙම ලියන්න එපා. ඔයගොල්ලෝ දැන් දර්ශක ඉගෙනගෙන ඉතින් මම උගන්වනවා දර්ශක පාඩම. right. එහෙනම් පුතේ මේක පහසුයි. ඔයගලන්ට අවසන් කරන්න. දැන් අපි පොඩ්ඩක් ටියුට් එකට යමු. right ටියුට් එකේ ගණන් ටිකක් සාකච්ඡා කරන්න තෙන්ද බලන්න පිටු අංක 4 ඔක්තෝබර් මාසේ ටියුට් එක. බලමු අපි කීවෙනි ගානද ගන්නෙ. පුතේ අපි ඉස්සරවම හදනවා 10 වෙනි ගාන. දැන් මේ පොදුවේ හදන්නේ ඝනකය සහ ඝනකාභය දෙකටම අවශ්‍ය වෙනවා. බලන්න 10 වෙනි ගාන පිටු අංක 4 10 වෙනි ගාන. දැන් බලන්න පුතේ 7 වෙනි ප්‍රශ්නේ ඉස්සරවම බලන්නකෝ. 7 වෙනි ප්‍රශ්නේදී ඔයාලට වගුව පුරවන්න තියෙන දිග පළල උස දීලා තිනවා පරිමාව හොයන්න තියෙනවා. එතකොට සමහර ඒවා පරිමාවයි උසයි පළලයි දීලා තිනවා දිග තීරුව හිස් තැන් තියෙනවා. එතකොට අදාළ එක හොයන්න ඕනේ. වගුව සම්පූර්ණ කරන්න මම කරන්නේ නැහැ. මොකද ඒක පහසු දෙයක්. සමහර ඒවා පරිමාවයි උසයි දිග කරන්න ඕනේ. දැන් කරන්න ඕනි 10 වෙනි ගාන. පරිමාව ඝන සෙන්ටිමීටර 1080ක් වූ ඝනකාභාකාර
ඇසුරුමක් සෑදීමට අවශ්‍යව ඇත. ඒ පතුලේ වර්ගඵලය 90යි වර්ග සෙන්ටිමීටර නම් එහි උස කොපමණද? ඔන්න දැන් පතුලේ වර්ගඵලය දුන්නාම පුතේ ඔයාලට මෙහෙමයි ගාන දීලා තියෙන්නේ. එයාලට මේ වගේ ඝනකාභයක් හදා ගන්න ඕනේ. ඔයාලට කෙලින්ම දීලා තියෙන්නේ පතුලේ වර්ගඵලය ඈ. හොඳට අවබෝධයෙන් අහන් ඉන්න මං කියන්නේ. ඒක පතුල ඇන්දොත් මේ විදිහට පුතේ. මෙතින් මං ඊතලයක් දානවා මේ පතුලේ වර්ගඵලය. සමානයි කීයද? වර්ග සෙන්ටිමීටර 90යි. පුතේ මේ සම්පූර්ණ කියන්නේ පරිමාව කීයද අපිට ඕනේ? පරිමාව 1080යි ඝන සෙන්ටිමීටර වෙන්න නම් අපෙන් අහනවා මෙන්න මේ උස කීයක් වෙන්න ඕනේ. එහෙනම් ඔයා පුතේ භාවිතා කරන්න ඕනේ v සමානයි AC කියන එක. ඇයි පතුලේ වර්ගඵලයේ සම්බන්ධ සූත්‍රය මේකනේ. එහෙනම් v කියන්නේ පරිමාව සමානයි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස නේද? එහෙනම් පතුලේ වර්ගඵලය කීයද? 90යි වර්ග සෙන්ටිමීටර. උස දන්නේ නැහැ. ඒකට අපි 100 අකුර දාගමු. උස දන්නේ නැති නිසා. පුතේ පරිමාව 1080ක් වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මේ පතුල වර්ගඵලය තියෙනවා නම් කීයක් වෙන්න ඕනද අහනවා උස. එහෙනම් මොකද කරන්න ඕනේ පුතේ අපි c තනි කර ගන්න නම් 1080 අපි බෙදන්න ඕනි 90. එතකොට c එනවා. බිඳුවට බිඳුව ගියා පුතේ 108 9න් බෙදනවා. කියන්නේ 9 වරක් කීයද? 9 වරක් 10 12 90යි නේ. කියන්නේ 11 99යි 108යි කියන්නේ 12යි. 12යි සෙන්ටිමීටර සමානයි c. කියන්නේ c සමානයි 12යි සෙන්ටිමීටර. ඒ කියන්නේ පුතේ මේ අවශ්‍ය වෙන උස කීයද? අවශ්‍ය උස 12යි සෙන්ටිමීටර වේ. දැන් බලන්න පතුලේ වර්ගඵලය දුන්නොත් අපිට මේ සූත්‍රයෙන් යන්න වෙනවා. v සමානයි abc a ගුණ කිරීම b ගුණ කිරීම c ගන්න ඒක අරන් වැඩි අමාරු වෙනවා. ඒ නිසා මේ සූත්‍රයෙන් යන එක තමයි හොඳ. මේක තමයි පහදීලි පහසු එක. අපි සූත්‍ර දෙකක් ඉගෙන ගත්ත ඝනකාභයට. මොකද ඝනකාභයේ v සමානයි abc පරිමාව නැත්නම් v සමානයි AC AC කියන්නේ මොකක්ද? කැපිටල් A ඈ. A කියන්නේ පතුලේ වර්ගඵලය. අපි ඝනකයට ඉගෙන ගත්තේ v සමානයි A ඝනය කියලා එක සූත්‍රය. මේකෙදි භාවිතා කරේ පතුලේ වර්ගඵලයේ කතාවත් එක්ක තියෙන නිසා දෙවෙනියට ඉගෙන ගත්ත සූත්‍රය. right දැන් හැමෝම යමු. මේක අවසන් නේද? පහසු වෙන්නේ මේක නේද? තා චුට්ටක් ඉන්න. හරි සටහන් කරගමු වෙලාව දෙනවා. පුතේ ඔබ දැන් මේ ගණන් නැවත ගෙදරදී බලන්න පුතේ ඔයගොල්ලෝ දරුවනි ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ටික ආයෙ නැවත හදන්න. මොකද මේවා දැන් අපි ඔයාලට තේරෙනවානේ දැන් 6 7 ඉගෙන ගත්ත උරතල් ගණන් නෑ දැන්. හොඳ ගණන් තියෙන්නේ අපේ පාඩම් වල නේද? දැන් මම ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්නේ මේ කාලය අරගෙන සෙමිනා දාලාත් ගොඩක් පාඩම් අවසන් කරලා තියෙන්නේ සහ ගොඩක් ගණන් හැදෙව්වා ඔයගොල්ලන්ට. දැන් අර අපි ගත්තොත් කාලය පාඩමේදී ඔයාලට අමාරු තියෙන්නම බෑ. මම හැම જાතියෙම ගණන් හැදෙව්වා. දැන් ඔයගොල්ලෝ ගෙදරදී හදනවා ඇති කියලා මම හිතනවා ඉතුරු ටික. එතකොට හදලා නැත්තම් දැන් අද උනත් නැවත ආරම්භ කරලා ඒ ටික හදා ගන්න. මොකද වාර විභාග නෑ කියලා හුරුතල් වෙවි ඉන්න කාලයක් නෑ අපිට. එකපාර ඩෝංගාල ඉස්කෝලේ පටන් ගනි. මෙන්න වාරයක් උගන්නයි වාර විභාගයක් තියෙන. ලකුණු 10 15 ගන්න බෑනේ. නේද? අඩුම 70 උඩවත් 75 උඩ ගන්න ඕනේ. ඒකට මේ කාලේ ඔයාලා අමතර පන්තියකින් හරි දැන් ඉස්කෝලේ ඇත්තටම උගන්නන්නේ නෑනේ. මේ දවස්වල මම ඉගෙන කතා කරන්නේ නෑ දැන්. එතකොට ඔබ ඉගෙන ගන්න තියෙන chance එක පන්තියක් කරනවා ඒක ඉගෙන ගන්න. right. පුතේ 23 වෙනි ගාන දැන් ඒ පිටුවේම 23 වෙනි ගාන 23 වෙනි ගාන පරිමාව ඝන සෙන්ටිමීටර 750ක් වූ ඝනකාභයක දිග හා උස පිළිවෙලින් 15යි සෙන්ටිමීටර හා 5යි සෙන්ටිමීටර නම් එහි පළල සොයන්න. ඔන්න පුතේ පළල හොයන්නලු. මේ වගේ ගානක් අපි හැදුවා උදාහරණයකට. අනේ හදන්න බලන්න 23 වෙනි ගාන.
23 වෙනි ගාන. අන්න ඒක අපිට ගන්න වෙන පුතේ v සමානයි a ගුණ abc එක. ඒ දිග පළල උස සම්බන්ධයිනේ. මෙතන පතුළු වර්ගඵලය ගැන මුකුත් කියලා නැති හින්දා අපිට මේ සූත්‍රය ගන්න පුළුවන්. අර පතුළු වර්ගඵලය ගැන කියලා තිබ්බොත් ගොඩක් වෙලාවට v සමානයි කැපිටල් AC තමයි ගන්න වෙන සූත්‍රය. බලන්න මේකෙන් හදමු 23 වෙනි ගාන. පරිමාව 750 ඝන සෙන්ටිමීටර නේ පුතේ. පරිමාව ගොඩ මේ පැත්ත දීලා v දීලා. පෙට්ටියක දිග හා උස පිළිවෙලින්. දිග හා උස yes. දිග පුතේ 15යි. ඒ කියන්නේ දිග කියන්නේ A15යි. හා උස පිළිවෙල යන්නේ පළල දීලා නැහැ. උස දීලා දිනවා පුතේ. එහෙනම් B අකුරම ගත්තා පළල දීලා නැති නිසා උස දීලා දිනවා 5යි. right 15යි සෙන්ටිමීටර කියලා දැම්මත් කමක් නැහැ. දැනට ඔහොම ආදේශ කරමුකෝ. right ඊට පස්සේ දැන් 750යි. මෙතන මොකද එන්නේ පුතේ? 15 වරක් B 15යි B. 15යි B ආයේ 5න් ගුණ කරාම කීයද? 75යි B. එහෙනම් පුතේ 75යි B නම් B තනි කර ගන්න අපිට හොයා ගන්න ඕනේ. දැන් මේක සරල සමීකරණයක්. B දෙපැත්තම 75න් බෙදමු අපි. 75ට 75 එකයි. මේකේ 75ට එකයි 750ට 10ක්ම තියෙනවා. නම් පුතේ B සමානයි 10යි සෙන්ටිමීටර. කියන්නේ මේකේ පළල 10යි සෙන්ටිමීටර. මේ ඝනකාභයේ පළල 10යි සෙන්ටිමීටර. හරි. දැන් හැමෝම හදමු. කීයද? 26 වෙනි ගාන. 26 වෙනි ගානේ ටියුට් එකේ පිටුව 26 වෙනි ගාන. විසිහය වෙනි ගාන හොම අදමු. පරිමාව 750 ඝන සෙන්ටිමීටර ඝනකාභයක උස සහ පළල පිළිවෙලින් 2 සෙන්ටිමීටර හා 25 සෙන්ටිමීටර වේ. නම් එහි දිග කීයද? අපි දන්නවා v සමානයි abc ගන්න පුළුවන්. පරිමාව දීලා දෙනවා පුතේ 750මයි කියලා කලින් ගන්න වගේම දිග a දීලා නැහැ නේද? කීයද 20 ගන්න. උස සහ පළල දීලා තියෙනවා. a දීලා නැහැ. උස දන්නේ දිග දන්නේ අපි. ඒ දිග කියන්නේ a නේ. දැන් දිග දන්නේ. b කියන්නේ කවුද? පළල 25යි නේද පුතේ? පළල 25යි. උස තමයි 2. උස සහ පළල පිළිවෙලින් එතකොට උස 2යි පළල 25යි වෙන්න ඕනේ. දිග දීලා නැහැ. අපෙන් දිග තමයි අහන්නේ. හරි එහෙනම් දිග හොයමු. 750 සමානයි a ගුණ කිරීම 50යි. කියන්නේ පුතේ 50යි a සමානයි 750යි බෙදනවා දෙපැත්තම 50න් 75 පහෙන් බෙදුවම කීයද? 15යි නේ. a සමානයි 15යි. a සමානයි 15යි සෙන්ටිමීටර.
right බලන්න පුතේ 40 දැන් මම ගන්න ඊළඟට ටිකක් ගොඩක් ගණන් තියෙනවා හැබැයි මම වෙලාවත් එක්ක ගන්නේ 46 වෙනි ගාන හැමෝම හොඳ අවධානයෙන් මේ වැදගත්ම ගානක් කතා කරන්න දන්න පුතේ හැමෝම 46 වෙනි ගාන ඉතාලම සාවධානයෙන් කියවන්න බලන්න හොඳ අවබෝධයෙන් කියවන්න බලන්න 46 වෙනි ගාන පිටු අංක 5 46 වෙනි ගාන ටිකක් අමාරු ගානකුත් සාකච්ඡා කරන්න අවශ්‍යතාවය තියෙන නිසා මම ඒක ගත්තේ 46 වෙනි ගාන බලන්න දිග පළල හා උස පිළිවෙලින් ඔන්න අගයන් ටිකක් දීලා තිනවා ගණාකාභාකාර පෙට්ටියක් තුලට ආයෙත් දිග පළල ටිකක් දීලා තිනවා ඌ කුඩා ගණකාභ හැඩති පෙට්ටි ඇසිරිය යුතුව ඇති. එසේ ඇසිරිය හැකි උපරිම පෙට්ටි ගණන සොයන්න. ඔන්න බලන්න පුතේ මම රූප සටහනක් මේක ඇඳලා ඔයාලට පැහැදිලි කරනවා. මෙහෙම තියනවා පුතේ ලොකු පෙට්ටියක්. right? අවබෝධයෙන් අහගන්න. ලොකු පෙට්ටියක් තියෙනවා. මේකේ දිග පළල උස මම දෙන්නම් ඔයාලට. දිග 60 සෙන්ටිමීටර් පළල 50 සෙන්ටිමීටර් උස 30 සෙන්ටිමීටර් මේ පෙට්ටිය ලොකු පෙට්ටියක් තියෙනවා පුතේ ඝනකාභ හැඩති ඊට පස්සේ පුතේ මේ පෙට්ටියට අර පොඩි ඝනකාභ සයිස් තියෙනවා දිග පළල උස එකෙත් දීලා දිනවා මේ වගේ පොඩි පෙට්ටි මේ වගේ පොඩි ඝනකාභ හැඩති පෙට්ටි අසුරනවා ඒකේ දිග පළල දුන්නොත් පුතේ බලන්න ඒකේ හොඳට අවබෝධයෙන් අහගන්න. ඒකේ දිග පළල දුන්නොත් මම එක පොඩ්ඩක් එළියට අරගෙන ඇඳලා පෙන්නන්නම්. මේ චූටි පෙට්ටියක් ගත්තොත් ඒක මේ වගේ. right? ඔයගේ ඝනකාභයක්. මම මේක තමයි මේ එළියට අරන් පෙන් විඩියක් ලොක් කරන්නේ. එතකොට දරුවනේ ඔය වගේ එකක් ගත්තොත් ගඩොල් කැටේ වගේ ගත්තාම මේකේ දිග පළල උස පුතේ වෙනම දීලා තියෙනවා. බලන්න කොහොමද දීලා තියෙන්නේ කියලා. දිග 5 සෙන්ටිමීටර්, පළල 3 සෙන්ටිමීටර්, උස 2 සෙන්ටිමීටර්. එතකොට අපෙන් අහනවා පුතේ මේ ලොකු පෙට්ටියේ මේ වගේ පොඩි ඝනකාභ හැඩති පෙට්ටි කීයක් උපරිම වශයෙන් දාන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන් මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක්. දැන් පුතේ මෙහෙමනේ මේ පෙට්ටි දැනන්න පුළුවන් මේ ලොකු පෙට්ටියේ පරිමාවට හරියන ගානක් හෝ ඊට අඩුවේ. උපරිම දාන්න පුළුවන් මේ ලොකු පෙට්ටියේ පරිමාවට. එහෙනම් මේක කරන්න ඕනේ පුතේ අපි ලොකු මේ පොඩි පෙට්ටි ගාන හොයාගන්න බෑ මේකට දාන්න පුළුවන්. අපි මේකෙදි කරන්න ඕනේ ලොකු පෙට්ටියේ පරිමාව හොයාගන්න. හොයාගන්න පුළුවන්. ඒ ලොකු පෙට්ටියේ පරිමාව පුතේ අපි බෙදනවා මේ පොඩි පෙට්ටි වල පරිමාව. එතකොට අපිට එනවා නේද පෙට්ටි ගණන එනවා. මේ වගේ මේ චූටි පරිමා තියෙන කීයක් මේ ලොකු පරිමාව ASCII දාන්න පුළුවන්ද? ඒක තමයි අසිරවන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් අපි මෙහෙම ගාන හදාගමු. මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? මේ වගේ රූප සරණක් ඇඳ ගන්න. අයිනම් විශාල පෙට්ටියේ පරිමාව හොයාගන්න හැමෝම. විශාල පෙට්ටියේ පරිමාව. ඒක ඔයගොල්ලෝ දන්නවා. හොයාගන්න පුළුවන් ABC වලින්. ABC වලින් ගන්න පුළුවන්. කී බලන්න ඒ කීයද දිග 60යි පළල 50යි උස 30යි. ඔක්කොම සෙන්ටිමීටර්. එහෙනම් ඝන සෙන්ටිමීටර උත්තරයක්. ඊට පස්සේ පුතේ කුඩා කැට ගන්න කියන්නේද? මොකද පුතේ? පෙට්ටි අහුරන්න පුළුවන් පෙට්ටි ගාන කීයද කියන්න? කියන බලන්න. පෙට්ටි 30ක් හැදුවේකි. පෙට්ටි 30යි ලොන උත්තරය දෙනවා. එක්කෙනෙක් 30ක් කියනවා, එක්කෙනෙක් මැසේජ් එකක් දානවා 3000ක් කියනවා නේද? බලමු අපි කුඩා පෙට්ටියේ පරිමාව හොයාගන්න පුතේ. බලන්න කුඩා පෙට්ටියේ පරිමාව කොහොමද හොයන්නේ? ඔයාලා උත්තර ගන්න ඕනේ. මම දැන්ට උත්තර දැම්මේ නෑ. දිග 5යි කුඩා පෙට්ටියේ පළල 3යි පළල 3යි උස 2යි. ඒකෙත් ගන්න පරිමාව ඊට පස්සේ පුතේ පෙට්ටි ගාන හොයන්න පුළුවන්. විශාල පෙට්ටියේ පරිමාව බෙදන්න කුඩා පෙට්ටියේ පරිමාවෙන්. එතකොට ඔයාට ඇසිරිය හැකි මුළු පෙට්ටි ගාන එනවා. මොන බලන්න මේක ගුණ කරගන්න ඇති. බිංදු 3යිනේ පුතේ. එහෙනම් බිංදු 3ක් දාගන්න. 1 2 3යි කියන. එහෙනම්
6 වරක් 5 30යි. 30 ඒවා 3ක් 90යි. එමය හිතින් ගුණ කරගන්න පුළුවන්. අය බලන්න 1 2 3 බිංදු 3ක් නිසා බිංදු 3 දාගත්තා. 6 වරක් 5 30යි. 30 වරක් 3 බැලුවා 90යි. කෙලින්ම 90 දාගත්තා. එහෙනම් විශාල පෙට්ටියේ පරිමාව වෙනවා පුතේ ඝන සෙන්ටිමීටර් 90000. දැන් අපි කුඩා පෙට්ටියේ පරිමාව හොයාගමු. 5 වරක් 3 15යි 30යි. හරි. එහෙනම් පුතා අපි මොකද කරන්න ඕනේ? දැන් අපි මොකද කරන්න ඕනේ? අපි බෙදන්න ඕනේ පුතේ. ඇසිරිය හැකි මුළු පෙට්ටි ගණන. පුතේ දරුවනේ මේ දෙක ලියා ගන්න මට මකලා හදන්න ඕනේ. නිසා ලියා ගන්න ඉක්මනින්. රූප සරණ ඇඳලා ওই දෙක ලියා ගන්න. විශාල පෙට්ටියේ පරිමාවයි කුඩා පෙට්ටියේ පරිමාවයි ඉක්මනින් ගන්න. අරගෙන රේස් හෑන්ඩ් කරන්න. හරි. එහෙනම් පුතේ අපි හොයමු ඇසිරිය හැකි කුඩා පෙට්ටි ගන්න කියලා ලියමු. ඇසිරිය හැකි කුඩා පෙට්ටි ගණන. මොකද එන්නේ පුතේ අපි කරන්න ඕනේ විශාල පෙට්ටියේ පරිමාව බෙදන්න ඕනේ අපි කුඩා පෙට්ටියේ පරිමාව. කුඩා පෙට්ටියක පරිමාව. මෙතන අපිට ආවේ විශාල පෙට්ටියේ 90000ක් නේද? මම හරිද? මම මැකුව නිසා අහන්නේ. බිංදුව අපිට ආව නේද 4ක්? හරි සර්. හරි. එතන පුතේ අපිට කුඩා පෙට්ටිය එල්ලනවා 9 සෙන්ටිමීටර. යා එහෙනම් බිංදුවට බිංදුව කැපුවා පුතේ 3ට 1යි 9ට 3යි කියන්නේ 3යි බිංදුව 1යි 2යි 3යි. එහෙනම් පුතේ 3000ක් එනවා පෙට්ටි 3000යි. ඒකේ ඒකකය මොකක්ද? පුතේ ඒකකයේ ඝන සෙන්ටිමීටර මොකුත් දාන්නේ නැහැ. පෙට්ටි 3000යි. පෙට්ටි ගණනක් එන්නේ නම් පෙට්ටි 3000. මම හිතනවා ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති වැඩේ කියලා. තාම පහසුවෙන් එහෙනම් පුතේ ඔයාලට කවදා හරි ගාණක් නැවොත් ලොකු එකක් දීලා ඒකේ පොඩි ඒවා කොච්චරක් පුළුවන්ද කියලා මොකද කරන්නේ? ලොකු එක්කිනාගේ පරිමාව හොයා ගන්නවා. පොඩි කෙනාගේ පරිමාව හොයා ගන්නවා. අර පරිමාව තුරනේ පුතේ අර පොඩි යවුන් රින් ගන්න පුළුවන්. උපරිම ගන්න පුළුවන් ලොකු පරිමාව. උපරිමව ගන්න පුළුවන් පුරවන් අර ලොකු පෙට්ටියේ පරිමාව ඊට වඩා යන්න බැහැ නං අර ලොකු පෙට්ටියේ පරිමාව පොඩි පෙට්ටියක පරිමාවෙන් බෙදුවා. අපිට එන්න ඕනි ඇසිරවන්න පුළුවන් උපරිම පෙට්ටි කරා. මීට වඩා යන්න බෑ පුතේ. සමහරට මීට අඩු වෙන්න පුළුවන්. ඇයි දන්නවද? හිතන්න කොහොම පෙට්ටි තියාගෙන ගියාට පස්සේ අවසානයේ චූටි ඩක් ඉතුරුනොත් එහෙම. එතන ආයි පෙට්ටිය රින් ගන්න බෑනේ. ඔව්. උපරිම 3000. ඊට වඩා වැඩි නම් වෙන්නේ අඩු වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. මොකද පෙට්ටියේ මේ අතර තිබ්බට පස්සේ මෙතන අස්සේ පොඩි ඩක් ඉතුරුනොත් ඒකට ගහන්න බෑනේ. අපි හරියටම බෙදලා ගත්තා උපරිම 3000යි. අපෙන් අහන්නේ අසිරවන්න පුළුවන් උපරිම ගාණ 3000යි. සමහර විට ඊට අඩු වෙන්න සිද්ධ වෙයි. රයිට්. එහෙනම් පුතේ අපි හොඳ ගානකුත් හැදුවා 46යි. එහෙනම් ඔබට දැන් මේ ගිය විදිහට 48 වෙනි ප්‍රශ්නය දක්වා ගණන් හදන්න පුළුවන්. 48 වෙනි ප්‍රශ්නය දක්වා ගණන් හදන්න පුළුවන්. මේ ගණන් ටික ඔයාලා අනිවාර්යෙන් හදන්න ඕනි. ඊටාම වැදගත් ගණන් ටිකක් තියෙන්නේ. ගණකයේ සහ ගණකාභයේ පරිමාව කියන කොටසින් සූත්‍ර තුනක් ඉගෙන ගත්තා. ගණකයේ පරිමාවට එක සූත්‍රයයි v සමානයි a ගණේ. නැත්නම් a වල තුන්වෙනි බලය. ගණකාභය ගැන හිතුවොත් v සමානයි abc හෝ v සමානයි කැපිටල් a වාරයක් c. කැපිටල් a වාරයක් c කියන්නේ මොකද්ද? ගණකාභයේ පරිමාව සමානයි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. ඔය කාරණා ටික මේ විදිහට කතා කරලා ගොඩක් ගණන් හැදුවා. ඇත්තටම ගණන් හැදුවා මදි තාම. ඔබ හදන්න අමාරුව හොයාගන්න නැවත ඊළඟ දවසේ අහන්න නැත්නම් මැසේජ් කරලා අහන්න
හොඳ ගාණක් වුණ වැදගත්ම ගාණක් අපි 46 වෙනි ගාණ හැදුවා. ඊට අමතරව ගොඩාක් ගණන් තියෙන බලන්න පස්වෙනි පිටුවේ දාලා තියෙන ගණන් ටික ඔබට උවමනාවක් තියෙනවා නම් දරුවනේ මේ ටික කොට දාගන්න එක මහලු දෙයක් නෙවෙයි. මොකද හොඳම ಜಾති ගණන් ඔයාලට දීලා තියෙන නිසා. ඒ වගේම ඔයාලා නිබන්ධනයට අමතරව ඔයාලගේ පෙළ පොත ගන්නවා නම් ඔයාලට 22 එක අභ්‍යාසය මේනකොට තනියෙන් කරන්න පුළුවන්. මම කාලයත් එක්ක පුතේ දැන් ඊළඟ කොටසට යනවා. මොකද අපිට කාලයත් සීමිත නිසා අපි යමු ධාරිතාව කියන කොටසට. ධාරිතාව. සර් ඇයි සර් බ්‍රහස්පතින්ද පන්ති තිබ්බේ නැත්තේ? බ්‍රහස්පතින්ද මම කාරණාව කිව්වා පුතේ. එදා ඔයගොල්ලන්ගේ ඉස්රායල සමාධි ආයතනයේ හදිස්සියේ මීටින් එකක් දැම්මා. කියන්නේ ඒ ආයතනයේ ගන්න සියලුම ගුරුවරුන් ඒගොල්ලෝ ආයතනයේ ප්‍රධාන වැඩ කරන අධ්‍යක්ෂකතුමා අපිට එන්න කියලා තිබ්බ. බ්‍රහස්පතින්ද රෑ තමයි එන්න කියලා තිබ්බේ. ඔයාලට මම සෙන්සුරාදා දිනේ දානකොට මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. නමුත් අර මීටින් එක මට නොගිහින් ඉන්න බෑ. හේතුව තමයි මොකද දැන් ඔයගොල්ලන්ගේ ඉස්සරහට පන්ති ආරම්භ වෙනවා පුතේ. ඒතර ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඒ වගේ විෂයන් ඔක්කොම ආරම්භ වුණාම ඒ ගැන සාකච්ඡා කරන්න තමයි එන්නේ කියලා තිබ්බේ. මොකද තව මාසයක් දෙකක් යනකොට අපිට පන්ති ආරම්භ කරන්න chance එක දෙයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න කවද්ද පටන් ගන්නෙ, කොහොමද කරන්නේ, කොහොමද පන්ති වෙන්වීම වශයෙන් කරන්නේ, කොහොමද ළමයි ඈතින් දාන්නේ, දුර වාඩි කරන්නේ කොහොමද? ඒ ටික සාකච්ඡා කරන්න තමයි මේ මීටින් එක දැම්මේ. මම ඒ පිළිබඳව මුලින් දැනුවත් වෙලා හිටියේ නෑ. මම දැනුවත් උනේ සෙන්සුරාදාට පස්සේ. ඉතින් මට බ්‍රහස්පතින්ද ඒ වැඩේට යන්න වුණා. ඒ වගේ මේ සතියේත් ඒ ප්‍රශ්නේම අවිලා දිනවා මට. විවාහ උත්සවයක් නැත්නම් වෙඩින් එක නයිට් ෆන්ක්ෂන් එක රෑ එකකට යන්න වෙලා තියෙනවා. ඒකයි මම සිකුරාදාට සෙමිනාර් එක ගත්තේ ඈ. සිකුරාදා මට ගැටලුවක් නිසා ඕගොල්ලන්ට මම දැනුවත් කරා. අවසානටත් කියන්නම්. රයිට්. පුතේ ධාරිතාව ගැන මට කතා කරන්න කලින් ඕගොල්ලෝ දැකලා දිනවා දැන් ඕගොල්ලෝ ඔය පිටේට බීම් බෝතල් ගේනවා, වතුර බෝතල් ගේනවා. දැන් මම උදාහරණයක් හැටියට පුතේ මේ මගේ ඔයාලගේ මේ මාක පෙන් එකට දාන ඉන්ක් එක වතුර එක නැත්නම් කළු පාට මේක තමයි මම දාන්නේ. එතකොට මේකේ ගහලා දෙනවා පුතේ මෙතන 50යි ඔයාලට පේනවද දන්නේ නැහැ. බලන්න හොඳට. පැහැදිලි මැද මෙන්න එතන ගහලා දෙනවා 50යි මිලිලීටර් කියලා. රයිට්. මේකේ පුතේ මේ දාලා තියෙන්නේ මේකේ තියෙන ද්‍රව ප්‍රමාණය. දැන් ඔයාලා වෙන මොකක් හරි ගත්තේ නම් බීම් බෝතලයක් ගත්තොත් තියෙනවා ලීටර ඒවා තියෙනවා මිලිලීටර ඒවා ඊළඟට චූටි ඒවා තියෙනවා මේ වගේ චූටි බෝතල් වල මිලිලීටර ප්‍රමාණ ගහලා තියෙනවා. ටිකක් ලොකු බෝතල් වල ලීටර ප්‍රමාණ ගහලා තියෙනවා. ඒ වගේ ද්‍රව දාලා තියෙනවා. දැන් අර ඔයාලා දන්නවනේ මේ දවස්වල වැක්සින් කරන්න ඉන්ජෙක්ෂන් ගහන්නේ. ඒකෙත් චූටි මිලිලීටර ප්‍රමාණයක් තියෙනවා මේ කටුවේ. අස්සය ද්‍රවය වැක්සින් එක නැත්තම් එන්නත. ඒ වගේ පුතේ ද්‍රව සඳහා ඒකක අපි දන්නවා ලීටර සහ මිලිලීටර වලින් තමයි ද්‍රව ගොඩක් වෙලාවට මනින්නේ. ලීටර සහ මිලිලීටර වලින්. එතකොට ප්‍රශ්නේ මේකයි. දැන් ඔයාලා දන්නවා ඝන දේවල් වලට පරිමාවක් තියෙනවා. මම ඒක කතා කරන්නේ. මේ ඝන දේවල් සඳහා පරිමාව. ඒ කියන්නේ ඒක පරිමාවක් තියෙනවා කියන්නේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නවා නම් අපි කියනවා යාට පරිමාවක් තියෙනවා කියලා. අවකාශයේ ඉඩක් ගන්නවා නම් අපි කියනවා පරිමාවක් තියෙනවා කියලා. දැන් මේ ඝන පෙන් එක ගන්නනේ. ඒතර මේකේ පරිමාවක් තියෙනවා. අවකාශයේ ඉඩක් කරන්නේ. ඒ වගේ පුතේ ඔයාලා මට කියන්න බලන්න ද්‍රවය නැත්නම් මොනවා හරි ජලය හරි ද්‍රවයක් කියන උදාහරණයක් අපි දන්න පහසුම ද්‍රවය මොකද්ද? ජලයනේ. ජලය, ඩීසල්, පෙට්‍රල් මොනවද තව ග්ලිසරින් ඔය වගේ කළු තෙල් මේ ගොඩක් දේවල් ද්‍රවනේ. මේ ද්‍රව වලට පරිමාවක් තියෙනවද නැද්ද? ඒගොල්ලෝ අවකාශයේ ඉඩක් ගන්නවද? තියෙනවා. පුතේ මේ ඇත්තටම ඝන වලට නම් කොහොමත් පරිමාවක් තියෙනවා. ද්‍රව සඳහා පරිමාවක් තියෙනවා. පරිමාවක් ඇත. ඒකනේ පුතේ අපි බෝතලයකට වතුර දාලා මේ හරියක් විතර වතුර දාලා ආයෙ උඩින් මොනවා හරි දැම්මොත් එයාට අර මේ ඉඩට යන්න බැහැ. එයා මේ ටිකේ නවතිනවා. දැන් අපි හිතමුකෝ උඩට දානවා පෙට්‍රල් නැත්නම් ලාම්පු තෙල් වගේ. මේ ඉඩේ පිරෙනවා. ඉట్లా ඉතුරුලා යනවා. එතකොට මෙයා මේ බෝතලය ඇතුළේ ඉඩ ගත්ත නිසානේ දාන්න ටිකකින් ඉතුරුලා යන්නේ. බෝතලය ඇස ඉඩ ගන්න නැත්නම් පරිමාවක් නැත්නම් ඉතින් කොච්චර දැම්මත් එයා පිරෙන්න විදියක් නැහැ නේ. පරිමාවක් තියෙන හින්දානේ අර බෝතලයෙන් ඉඩක් ගන්න. එහෙනම් පුතේ හොඳම කතාව තමයි ද්‍රව සඳහාද පරිමාවක් කියලා. right. ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාව ධාරිතාව කියලා. ධාරිතාව කියලා ලියලා මෙහෙම ලියන්න. ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා
ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා මිලිලීටර හා ලීටර ද්‍රව ප්‍රමාණ මැනීම සඳහා මිලිලීටර හා ලීටර යන ඒකක භාවිතා කරයි. යන ඒකක භාවිතා කරයි. මිලිලීටර හා ලීටර යන ඒකක භාවිතා කරයි. මිලිලීටර හා ලීටර යන ඒකක භාවිතා කරයි. හරි ඒ වගේම පුතේ අපි ඉගෙන ගත්තා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් කියලා අපි 7 වසරේදී ඉගෙනගෙන තියෙන්නේ. මොකක් පොඩ්ඩක් සටහන් කරගමු මේ සම්බන්ධතාවය දන්නවා. පහලින් ලියගන්න ලීටර් එකක් සමානයි 1000 මිලිලීටර්. right. එන අපි තරුවක් දාලා වැදගත් කාරණාවක් කියමු මෙන්න මෙහෙම. ද්‍රවද 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 කියලා කමාවක් දාන්න. ද්‍රව කියලා දයන්නilla කමාවක් දාන්න. ද්‍රවද ද්‍රවද අවකාශයේ ද්‍රවද අවකාශයේ ද්‍රවද අවකාශයේ ද්‍රවද අවකාශයේ යම් කිසි ඉඩක් ගන්නා බැවින් 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 යම් කිසි ද්‍රව ප්‍රමාණයක් සඳහාද ඉඩක් ගන්නා බැවින් කියලා කමාවක් දාන්න. ඉඩක් ගන්නා බැවින් කියලා කමාවක් දාන්න. බැවින් යම් කිසි ද්‍රව ප්‍රමාණයකට යම් කිසි ද්‍රව ප්‍රමාණයකට යම් කිසි ද්‍රව ප්‍රමාණයකට පරිමාවක් ඇත නම් බුදේ ද්‍රවයන් සඳහාත් පරිමාවක් තියෙනවා. හැබැයි ද්‍රවයට පරිමාවක් තිබ්බට බුදේ ද්‍රවයට නිශ්චිත හැඩයක් නැහැ. එයා දාන වාජනේ නැත්නම් දාන වාජනේ හැඩය ගන්නවා. එච්චරයි කතාව. හැඩය වෙන්නේ ඒකයි දාන වාජනේ යනවා. දැන් බිමට හැලුවොත් පැතිරිලා යනවා. මේ ද්‍රව ප්‍රමාණය පැතිරිලා යනවා. බෝතලයකට දැම්මොත් බෝතලේ හැඩය ගන්නවා. ඊළඟට විවිධ හැඩේ බෝතල් වලට දැම්මම විවිධ හැඩේ බෝතල් ඒ බෝතලේ හැඩය ගන්නවා. ඒ වුණාට ද්‍රවයන්ටත් පුතේ පරිමාවක් තියෙනවා. දැන් මම මෙහෙම වැඩක් කරනවා. මම මෙහෙම වීදුරුවක් සලකන්නම්. එකම සයිස් එකේ වීදුරුව. අඳින්න එපා දැනට. මේ එකම සයිස් එකේ වීදුරුව මම අඳින්නේ. ඔන්න පුතේ මේක ලොකු වැඩි වුණා අන්තිමට. එකම සයිස් එකේ වීදුරුව මේ. මම එකම සයිස් එකේ වීදුරුව කියලා හිතා ගන්න. A B C D කියලා මම නම් කරගන්න. ඕකේ මම මේකේ දානවා මිලිලීටර් යටම අඩිය වගේ ටිකක් තියෙන්නේ 250ක් විතර දාන්න. නෑ 75ක් විතර 75 මිලිලීටර්.
යම් කිසි ද්‍රව පරිමාවක් තියෙනවා මේකේ. ඊට මම තව ටිකක් දානවා මේ හරි වැඩිපුර කරනවා. දෙවෙනි අවස්ථාව. ඒකම වීදුරුව තවත් ද්‍රව පරිමාවක් මම මේකට දැන් එකතු කරලා ඔක්කොම දැන් 100ක් හදාගත්තා. දැන් 100යි මිලිලීටර් ද්‍රව ප්‍රමාණය. තවත් පොඩ්ඩක් දානවා. දැන් හිතන්නකො 225ක් විතර දෙනවා කියන්නේ. ඒකත් තවත් ද්‍රව ප්‍රමාණය. ටික ටික වැඩි වෙනවා. දැන් හැඩයක් ගන්න අර වාජනයේ හැඩයම. දැන් පුතේ මම උඩරිම දැම්මොත් දැන් බෝතලේ පිරෙන්නම දානවා. දැන් වීදුරුවෙන් එකක් පුරවලා උතුර යන සයිස් එක තමයි පුරවලා දෙන්නේ. හැබැයි උතුරලා යන්නේ නැහැ. උතුරලා යන නොයන සයිස් එකේ තියෙන උඩරිමේට පිරෙනවා. මේකේ පුතේ උඩරිම බැලුවාම මේක ඇවිල්ලා තියෙනවා 300යි මිලිලීටර්. right? විවිධ ද්‍රව ප්‍රමාණ තියෙනවා. මේක කීයේ ද්‍රව පරිමාව 75යි. ද්‍රව පරිමාව මිලිලීටර් 100යි. ද්‍රව පරිමාව 225 මිලිලීටර්. එතන පුතේ අන්තිමට සම්පූර්ණයෙන් පෙරුණාම පුතේ අපි මිලිලීටර් 300ක් ආවා. right. මේ වීදුරුව එකම සයිස් එකනේ පුතේ මේ වීදුරුවේ නම් උපරිම මේ වීදුරු මේ සයිස් එකේ වීදුරුවක දාන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය කීයද 300යි මිලිලීටර්. නම් උපරිම ද්‍රව ප්‍රමාණය මේක. උපරිම ද්‍රව පරිමාව. අන්න පුතේ මොකක් හරි භාජනයක උපරිම දාන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාවට අපි කියනවා ඒ භාජනයේ ධාරිතාව කියලා. භාජනයේ ධාරිතාව. හොඳට මතක තියාගන්න පුතේ ධාරිතාව කියන්නේ මේ භාජනයට දාන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාව. නැතුව සමහර අය ධාරිතාව කියන එක හිතන් ඉන්නවා. මිලිලීටර් වලින් දුන්නොත් ධාරිතාව මේ ඝන සෙන්ටිමීටර වලින් දුන්නොත් එහෙම පරිමාව කියලා. එහෙම නෙවෙයි. ධාරිතාව කියන්නේ මොකක් හරි භාජනයකට දාන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාව. ධාරිතාව. right. එහෙනම් මම කියන්නම් මේ රූප සටහන අපි දාගමු. ඉක්මන රූප සටහන සමාන වීදුරු හතරක් අඳින්න. එකම වීදුරුව කියලා හිතා ගන්නකො. එකම වීදුරුවේ අවස්ථා හතරක්. 75ක් දානවා, 100ක් දානවා, 225ක් දානවා. 300 දාපු ගමන් සම්පූර්ණ පිරුණා. හරි. පුතේ සටහන් කරගෙන ගමුද දැන්? ලියාගෙන ඉවරද? සර් පොඩ්ඩක් ඉන්න.
සර් හරිද? හරි සර්. right. එහෙනම් පුතේ මෙහෙම ලියන්න. ඉහත වීදුරුවට ජලය ක්‍රමයෙන් පිරවීමේදී ඉහත වීදුරුවට ජලය ක්‍රමයෙන් කියන්නේ ටික ටික පුරවගෙන යනකොට ඉහත වීදුරුවට ජලය ක්‍රමයෙන් පිර වූ විට විට කියලා කමාවක් දාන්න පිරුව විට සර් පිරවූ විට කියලා කමාවක් දාන්න පිරවූ විට ඊට පස්සේ සම්පූර්ණයෙන් පිරවීමට පිරවූ විට සම්පූර්ණයෙන් පිරීමට කියලින් සම්පූර්ණයෙන් පිරීමට සර් 300යි මිලිලීටර් 300 දාලා ml දාන්න 300යි මිලිලීටර් හරි ජලය පරිමාවක් අවශ්‍ය විය. ජලය පරිමාවක් අවශ්‍ය විය. ජලය පරිමාවක් අවශ්‍ය විය. හරි සර්. හරි. එනම් මෙම භාජනයට අල්ලන උපරිම ද්‍රව පරිමාව 300යි මිලිලීටර්ම වේ. 300යි මිලිලීටර්ම වේ. මිලිලීටර් වේ. හරි. තවද එය වාජනයේ ධාරිතාව ලෙසද හඳුන්වයි. තවද එය වාජනයේ ධාරිතාව ලෙසද හඳුන්වයි. තවද එය වාජනයේ ධාරිතාව ලෙසද හඳුන්වයි. තවද එය වාජනයේ ධාරිතාව ලෙස හඳුන්වයි. හොඳයි පුතේ තරුවක් දාලා වැදගත් කරුණක් ලියන්න හදන්නේ මෙහෙම ලියමු. පස්සේ ඒකම නැවත පැහැදිලි කිරීමක් කරන්න. කිසියම් වාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණයේ පරිමාව එම භාජනයේ ධාරිතාව ලෙස හඳුන්වයි.
එම වාජනයේ ධාරිතාවය සහ ඔන්න පුතා ඔබ දන්නවා දැන් ධාරිතාව කියන්නේ මොකද්ද වාජනයක ඒ වාජනයට දාන පුළුවන් උපරිම ප්‍රමාණය මගක් දැම්මට ඒක ධාරිතාවක් වෙන්නේ නැහැ. එතන තියෙන යම් කිසි ද්‍රව පරිමාවක් විතරයි. උපරිම පුරවලා අන්න ඒ ද්‍රව පරිමාව තමයි පුතා ඒකට ඒ වාජනයට අයිති අල්ලන ඒ වාජනයට අල්ලන උපරිම ද්‍රව ප්‍රමාණය තමයි ද්‍රව පරිමාව තමයි ඒ වාජනයේ ධාරිතාව. රයිට් එහෙනම් අපි ලියාගමු ඊළඟ අනුමාත්‍රිකාව පරිමාවේ ඒකක සහ ධාරිතාවේ ඒකක අතර සම්බන්ධතාවය. පරිමාවේ ඒකක හා ධාරිතාවේ ඒකක අතර සම්බන්ධතාව පුතේ හිතන්න අපි දන්නවා දැන් අපි පරිමාව ඉගෙන ගත්ත ඝන සෙන්ටිමීටර් එකක් කියන එක කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වෙච්ච චූටි භාජනයක් හදා ගන්නවා. උඩින් පියන ඇරලා යනවා. පියන ඇරලා තියෙනවා. මේකට අපි දැන් ජලය පුරවනවා. ජලය දානවා. ජලය දාලා තියෙනවා. ඔව්. අහන්න ප්‍රශ්නයක් නම් අහන්න. නෑ සර්. right. නැවත අහගන්න ඝනකයක් ගන්නවා මේ වගේ පැත්තක දිග 1 සෙන්ටිමීටර් වෙච්ච 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර්. පුතේ මේකට උඩින් ජලය එක් කරනවා. පුතේ මේ ජලය එක් කරලා මේ ජලයේ ප්‍රමාණය ඔයා මිනුම් සරා දැන් ඇතුලේ ජලය තියෙන්නේ. මේක බීදුරු භාජනයක් කියලා හිතන්නකෝ. ඒක ඇතුලේ ජලය තියෙනවා කියලා පේනවනේ. උඩින් කට ඇරලා තියෙන්නේ. පැත්තක දිග 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් වෙච්ච කෙනෙක්ගේ පුතේ ජලය දානවා. මේ ජලයේ ප්‍රමාණය අරගෙන මිනුම් සරාවකට දාලා බැලුවාම පුතේ හරියටම මිලිලීටර් 1යි. මිලිලීටර් 1යි. මේ ජලයේ 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් චූටි කොටුවන්නේ පුතේ ඔගේ. පැත්තක දිග 1 කියන්නේ පොඩි මේ වගේ චූටි කැටයක් මේකට තමයි වතුර දාන්නේ. එතකොට මිලිලීටර් එකක් අල්ලනවා. ඒ කියන්නේ පුතේ 1 සෙන්ටිමීටර් ගුණ කිරීම 1 සෙන්ටිමීටර් ගුණ කිරීම 1 සෙන්ටිමීටර් වෙච්ච පරිමාවක් තියෙන එකකට අල්ලනවා මිලිලීටර් 1යි. වාව 1 සෙන්ටිමීටර් කැටයක් හොයාගෙන ඒකට වතුර පුරවලා බැලුවොත් මිනුම් සරාවකට දාලා මැනලා හරියට මිලිලීටර් 1යි ඉන්නේ. ඒ කියන්නේ පුතේ ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ ඇත්තටම මිලිලීටර් 1යි. පැත්තකදී 1 සෙන්ටිමීටර් වෙච්ච ඝනක හැඩති භාජනයකට ජලය පිරවුවොත් ජලය හරි ඕනෑම ද්‍රවයක් පිරවුවොත් මිලිලීටර් 1යි අල්ලන්නේ. රයිට්. එහෙනම් මෙහෙම අපි ලියමු පරිමාවේ ඒකක හා ධාරිතාවේ ඒකක අතර සම්බන්ධතාවය කියලා මෙන්න මේ පුංචි වාක්‍යයක් ලියාගමු. පැත්තක දිග 1 සෙන්ටිමීටර් වූ 1 සෙන්ටිමීටර් වූ ඝනකාකාර ඝනක හැඩතිය නැත්නම් ඝනක හැඩති නැත්නම් ඝනකාකාර නැත්නම් ඝනක හැඩති භාජනයකට පිරවිය හැකි උපරිම ද්‍රව පරිමාව මිලිලීටර් 1යි මිලිලීටර් වේ. මිලිලීටර් එකක් වේ. හරි පුතේ. මේ රූප සරණ ඇඳගෙන ජලය පුරවලා ඊතලයක් ගන්න ජලය පුරවනවා කියලා ඊට පස්සේ මෙදික ලියා ගන්න. මේ කොටු කරනවා. අවසාන අපි වාක්‍යයක් ලියාගමු. එනම් පරිමාව ඝන සෙන්ටිමීටර් එකක් වූ භාජනයක ධාරිතාව මිලිලීටර් 1යි. එහෙනම් ওই සම්බන්ධතාවය අපිට භාවිතා කරන්න පුළුවන්. ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් 1යි. හොඳට මතක තියාගන්න. ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් 1යි. ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් 1යි.
ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර් එකයි. එකට එක සමානයි. ඝන සෙන්ටිමීටර එකකට මිලිලීටර් එකක් සමානයි. සර් පොඩ්ඩක් ඉන්න. හරිද? නෑ සර්. නෑ සර් පොඩ්ඩක් ඉන්න. මේක පුතේ ගණන් ටික සාකච්ඡා කරන්න අපිට වෙනත් දවසක තමයි කරන්න වෙන්නේ. සිකුරාදාත් නෙවෙයි ලබන සෙනසුරාදා තමයි පොඩි ගණන් ටිකක් තියෙන්නේ. මොකද කාලේ ගිහිල්ලා තියෙන්නේ අපිට තව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තියෙනවා. ඒකෙන් පස්සේ අද දවසේ නවත්තනවා මම 12 මාට. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලබන සතිය ඊළඟ කරන දවසක සාමාන්‍ය පන්තියේ කරන දවසක මේක ටික සාකච්ඡා වෙනවා ගණන් ටික. right. නාප්මක. දැන් පුතේ මෙහෙම වැඩක් කරනවා. දැන් පැත්තකදී 1 සෙන්ටිමීටර ගන්න දැන් මේ ඊට පස්සේ මම ගන්නවා පැත්තකදී 10 සෙන්ටිමීටර වෙච්ච. ලොකු ටිකක් ලොකු භාගයක්. 10 සෙන්ටිමීටර වල තේරෙනවනේ. ඔයගේ භාජන පුතේ ඔයා ජලය පිරෙවුවොත් මෙහෙම පැත්තකදී 10 සෙන්ටිමීටර දෙන්නේ. මේකට ජලය පුරවලා තියෙනවා. ඒ ජලය පුරවලා මේ විදිහට ඝනකා පියන ඇරලා තියෙන්නේ මේකේ. ඒ නිසා වතුර පුරවන්න පුළුවන්. ඝනකයක් මේක. කියන්නේ හැම පැත්තම සමානයි. පුතේ මේකට ජලය පිරෙවුවාම ටිකක් වේගින් කියන්නම් කතාව. මේ ජලය ටික පුතේ අරගෙන ආයෙ බිරුම් සරාවකට දාලා වැළුවට පස්සේ හරියටම 10 මිලිලීටර් නැත්තම් ලීටර් එකක් තිබිලා තියෙනවා. එහෙනම් පුතේ 10 ගුණ කිරීම 10 සෙන්ටිමීටර ගුණ කිරීම 10 සෙන්ටිමීටර ගුණ කිරීම 10 සෙන්ටිමීටර ගුණ කිරීම මේ වගේ භාජනයකට ජලය පෙරලුවා බැලුවා මිලිලීටර් 1000ක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ 10යි 1000ක් මිලිලීටර්. එතකොට මෙතන දිවාට මොකද්ද ගන්න පුළුවන්? 10 10 10 10 වරක් 10 100 100 වරක් 10 10. එහෙනම් පුතේ ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ලීටර් එකක් වෙනවා. ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ලීටර් එකක් වෙනවා. right ඝන සෙන්ටිමීටර 1000ක් කියන්නේ ලීටර් එකයි. එහෙනම් පුතේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. පරිමාව ඒකකයේ හා ධාරිතාව ඒකක අතර සම්බන්ධතාවයෙන් ඉන්නේ අපි. එයාට මෙහෙම ලියන්න. පුංචි වාක්‍යයක් ලියන්න. පැත්තක දිග 10යි සෙන්ටිමීටර් වූ පැත්තක දිග 10යි සෙන්ටිමීටර් වූ ඝනක හැඩති භාජනයකට පැත්තක දිග 10යි සෙන්ටිමීටර් වූ ඝනක හැඩති භාජනයකට පිරවිය හැකි උපරිම ද්‍රව පරිමාව ලීටර් එකක් වේ. 1 ලීටර් වේ. ඒක ලියාගෙන මේ රූප සටහන ඇඳගෙන මේ දෙක ලියාගෙන අපි අවසානට ලියාගමු. මේ වාක්‍යයට අවසන් ලියාගන්න යන්න. එකයි ලීටර් වේ. රූප සටහන ඇඳලා මෙන්න මේ ටික ලියාගන්න තියාගන්න. ඔය සම්බන්ධතාව ටික මතක තියාගන්න ලබන සතියේදී අපිට ගණන් සාකච්ඡා කරන්න වෙන්නේ කාලයත් හරි නිසා. මොකද පළවෙනි සම්බන්ධතාවය ඉගෙන ගත්තේ ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකයි.
ඊළඟට ඉගෙන ගත්ත ඝන සෙන්ටිමීටර 1000 ලීටර් එකයි. මෙන්න මේ සම්බන්ධතාව දෙකකින් අපි ගණන් හදන්න තියෙනවා ඉස්සරහට ඊළඟ දවසේ. ඒක ආයි ලියන්න එපා. රූපසර නැඳගත්තා 10 සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර දැම්මා මේ දෙක ලියාගත්තා මේක ලියාගත්තා. ඉතින් අපි ඕකේ ගණන් හැදීම ලබන සතිය තව පොඩ්ඩක් මේ ටික මතක් කරලා දෙනවා. ගණන් හදන්න කලින් ඒ නිසා බය වෙන්න එපා. කාලයත් එක්ක පුතේ අපි එහෙනම් නවත්තුමු. සටහන් කරගෙන ඉවරද? ඔව්. එහෙනම් පුතේ අපි නැවත සෙමිනාර් එකකින් තමයි සම්බන්ධ වෙන්නේ. නැවත ලබන සිකුරාදා 6:30ට බ්‍රහස්පතින්දා නැත. බ්‍රහස්පතින්දා ලබන සිකුරාදා 6:30ට ඒ වගේම ඊට පස්සේ දවසේ සෙන්සුරාදා ආයි නැවත හම්බ වෙනවා. ලබන සිකුරාදා අපි හම්බ වෙනවා 6:30ට සෙමිනාර් එකක් යම් කිසි පාඩමක් අපි අවසන් කරමු. මම දැනට තීරණය කරලා තියෙනවා පාඩමක්. අපි බලමු ඒකම කරන්න. එහෙනම් අද දවසට ඔයාලගෙන් සමුගන්න වෙලාව හරි. පුතේ අද දවසේ අපි කතා කරපු දේවල් නැවත බලන්න මේ ටික මතක තියාගෙන ඊළඟ දවසේ මේ පාඩමේ චූටි කොටසක් ඉතුරු වුණා. ඒ ටික අපි ගණන් ටික සාකච්ඡා කිරීම තියෙන මේ සම්බන්ධතා දෙකෙන් අවසානට ඉගෙන ගත්ත. ඒතර ඔබට මීට කලින් ඉගෙන ගත්ත සූත්‍ර වලින් ගණකේසා ගණකාභයේ පරිමාව සඳහා සූත්‍ර වලින් ගණන් හදන්න තියෙනවා. ඒ ටිකත් අවසන් කරන්න අමාරු දේවල් නැවත අහන්න. නම් පුතේ අපි ලබන සතිය නෙවෙයි සිකුරාදා හම්බෙලා ඊට පස්සේ ලබන සතිය හම්බෙමු. අද දවසේට ඔයගොල්ලන්ට අවසන් කරන හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. ආයි බෝස්